කුරුමානම සකර්මණ්‍ය ජනමාධ්‍ය කරුවාගේ සමාජ වගකීම හවස 6යි විනාඩි 35යි වෙලාව සකර්මණ්‍ය ජනමාධ්‍ය කරුවාගේ සමාජ වගකීම නොයසනම් සිංහ FM කුරුමානමත් සමගින් හමුවන මොහොතයි මේ ಭಾರತ අයිබෝන් ඔබට අයිබෝන් සුබ සන්ධ්‍යාවක් චමිල. ඒ වගේම කුරුමාන මහගිරින් හිතවතුනි ඔබටත් සුබ සන්ධ්‍යාවක්. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ චමිල. අපිට මතක ඇති කාලටත් එහා අපේ කලින් පරම්පරාව ඉඳලම ඊටම කේදනීය යුගයක් පහු කරා මේ යුද්ධයේ අත්දැකීමුත් එක්ක. එතකොට ඒ කාලෙදී බොහෝ දෙනෙක් උත්සාහ කළා මේ රට තුල යුද්ධය නතර වෙන එක නවත්තලා තවදුරටත් යුද්ධය පවත්වාගෙන යමින් ඔවුන්ගේ දේශපාලන වාසී එහෙමත් නැත්නම් විජාතික රටවල් එහෙමත් නැත්නම් විදේශ රටවල් තම තමන්ගේ අවශ්‍යතා මේ රට හරහා ඉෂ්ට කරගන්න. එහෙම සිද්ධ වෙච්ච දේවල් තමයි මේ රටේ තියෙන සම්පත් ටික සූරකන්න, ඒ වගේම මේ රට බෙදලා වෙන් වෙලා විනාශ කරලා දාලා මේ රටේ තියෙන සුන්දරත්වය නැති කරන්න තමයි දශක ගාණක් තිස්සේ උත්සාහ කළේ. නමුත් ඒ උත්සාහය 2008-9 වගේ වෙනකොට පරාජය වෙලා යම් සෑහීමකට පත්විය හැකි තරමකට එන්නේ ත්‍රස්තවාදයේ නිමා කිරීමත් එක්ක. හොඳයි, නන්දා මාලිනිය ගැයුවේ ගීතයෙන් අපි ඔබගේ මතකයේ අවදි කිරීමක් තමයි උත්සාහ දරුවේ. යන ඔබට මතක් වෙනදී පරංගිගේ යුගය, එම ලන්දේසීන්ගේ යුගය, ඉන්පසුව කොටින්ගේ යුගය, මේ ආකාරයෙන් යම් යුග නිර්මාණය වෙලා තිබෙන බොහොම අපූර්වට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු නන්දා මාලිනිය ගායපු මේ ගීතය අපි ඔබගේ මතකයේ අවදි කරන්න තමයි නැවතසරගේ ආකාරයෙන් ප්‍රචාරය කරේ. කොහොම නමුත් මේ අපි මේ එන්න හදන්නේ මොකාටද? අද දවසේදී කුරුමානමෙන් ඔබට ගැටලුවක් වෙලා ඇති. මේ මොහොත වන විටත් රට ගැන බොහොම අවධානයෙන් ඉන්න ඔබ හොඳින්ම දන්නා කාරණාවක් තිබෙනවා. ඊයේ දවසේදී ඉන්දියාවේ චෙන්නයිහි රොයපෙටාහි තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී ක්‍රීඩාංගණයේදී පැවැතුණා දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුව නොහොත් ටෙසෝ සමුළුව. ටැමිල් ඊළම් සපෝටර්ස් ඕගනයිසේෂන් නමින් තමයි මේ සංවිධානය පිහිටවා ගත්තේ. මේ මූලික අරමුණ හැටියට අරමුණු කිහිපයක් උන්ට තිබුණා චමිල. විශේෂයෙන්ම යෝජනා 14ක් හෝ 15කින් සමන්විත යෝජනාවලියක් ඔවුන් මෙහිදී සම්මත කර ගැනීමට උත්සාහ දරුවා. එහි එක් අරමුණක් තමයි උතුරු ප්‍රදේශයන්ගේ රඳවා සිටින ශ්‍රී ලාංකික හමුදාවන් ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා සිවිල් ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම කියන මුවාවෙන් තමයි ඔවුන් එක යෝජනාවක සඳහන් වුණේ. නමුත් මේ කතා කරපු කාරණාත් එක්ක අදාළ සමුළුවේ දේශනා පවත්වපු අයත් එක්ක බලලා මල්ලෙන් එළියට පැන්න චමිල. ඔවුන් කියනවා දැන් හමුදාව අයින් කරලා හමුදාව කඳවුරුගත කරන්න, සාමාන්‍ය මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. හැබැයි ඔවුන් එහෙම කියන ගමන් අනිත් පැත්තට ඉල්ලා සිටියේ දැන් ඊළම් රාජ්‍යයක් වෙනම එකක් ඕනි කියන එකට වඩා ෆෙඩරල් රාජ්‍යයක් ලංකාව තුළ නිර්මාණය කරන්න ඕනේ, උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් දෙන්න ඕනි වගේ කතන්දර ටිකක් කියනකොට එතකොට ඔවුන්ගේ යටි අරමුණ මොකක්ද කියන එක සබුද්ධික මිනිස්සුන්ට එහෙමත් නැත්නම් නුවණින් කල්පනා කරන්න පුළුවන් ඕනම කෙනෙකුට වැටහෙනවා. හොඳයි, දැන් ಭಾರತ මේ සමුළුවේදී සම්මුතුණු යෝජනාවන් අතරින් කීපයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි ජගත් සංවිධානයේ හරහා දෙමළ ජනතාව අතර ඡන්දයක් පැවැත්වීම. හොඳින් සිහිබුද්ධියෙන් අහගන්න. ඒ වගේම උනේ ඒක. ඔව්. ලංකාවේ යුද අපරාධකරුවන් එහෙම කට්ටියක් ලංකාවේ නැහැ. සහ රටේ අපේ රටේ එහෙම જાතියක් නැහැ. කොහොම නමුත් ඔවුන් කියන විදිහට ලංකාවේ යුද අපරාධකරුවන්ට එරෙහිව පියවර ගන්නට ඕන. දෙමළ ජනතාව පදිංචි ප්‍රදේශවලින් රජයේ හමුදා ඉවත් කිරීම ಭಾರತ මතක් කරපු කාරණාව. ඒ වගේම විදේශ රටවල සිටින ද්‍රවිඩ සරණාගතයන් ලංකාවට පිටත් කිරීම, කච්චති උදූපත නැවත පවරා ගැනීම, ශ්‍රී ලංකා හමුදාවන්ට ඉන්දිය තුල පුහුණු වීම ලබා නොදීම. මම මේ කාරණා කිහිපයක් මතක් කළේ. මේ ආකාරයෙන් තමයි මේ සමුළුවේදී මේ යෝජනා සම්මත වෙලා තිබෙන්නේ. කොහොම නමුත් මේ කවුද මෙහි හිටපු ප්‍රධාන දේශකයෝ, ප්‍රධාන අර්ථ අමුතු කියලා කාරණාව හොයලා බලද්දී දැන් ඉන්දියාව පැත්තෙන් මේකේ ප්‍රධාන සංවිධායකයා වන්නේ DMK පක්ෂයේ නායක සහ තමිල්නාඩු හිටපු මහ ඇමති M කරුණානිධි හොඳ අතීත කතාවක් තියෙනවා මම කියන්නම් ඒ අතරතුරේදී. ඒ වගේම ඉන්දිය මධ්‍යම රජයේ අමාත්‍යවරයෙක් TR බාලු, ඒ වගේම ලෝක සභා නියෝජිත තොල් තිරුමාවලන්, ඒ වගේම මේ ශ්‍රී ලාංකීය පුරුෂයෙකුත් හිටියා. මේ සභාවේ බොහොම උජාරුවට යුරෝපීය ඇඳුම ඇඟලාගෙන බොහොම උජාරුවට හිටපු පුද්ගලෙක් හිටියා. ලංකාවේ ප්‍රසිද්ධ බාහු වාමාංශික සලුපටින් එහෙමත් නැත්නම් සමාජවාදී සලුපටින් ඇඟ වසාගෙන සිටින මේ ත්‍රස්තවාදී හවුල්කරුවා එහෙමත් නැත්නම් මොහුට එහෙම කෙලින්ම කියන්න පුළුවන් හැකියාවක් තියෙන චමිල. මේ යුද්ධය අවසන් වීම එහෙමත් නැත්නම් යුද්ධයේ පවතින කාල සීමාව තුළ ඉඳලම ඔහු දැඩි පෙනී සිටීමක් කරනවා ත්‍රස්තවාදය වෙනුවෙන්. යම් ජනවර්ගයක හෝ ජාතියකට වෙනුවෙන් පෙනී සිටීම ඒක ත්‍රස්තවාදයක් හෝ වර්ගවාදයක් නෙවෙයි. උන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෙනෙකුට පෙනී හිටින්න පුළුවන්. නමුත් ඍජුවම ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙනුවෙන් පෙනී හිටමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ගේ ප්‍රකාශ තමාගේ ප්‍රකාශය බවට පත් කරමින් කියමින් සිටි පුද්ගලයෙක් තමයි වික්‍රමබාහු කරුණාරත්න කියලා කියන්නේ. ඔහුත් ඊයේ දවසේදී දේශනයක් පවත්වනවා මේ ටෙසෝ සමුළුවේදී. ඒ වගේම ඔහු සමුළුවේ සභාපති මණ්ඩලය නියෝජනය කළා. මේ ශ්‍රී ලංකාවේ නව සම සමාජ පක්ෂ නායකයා වශයෙන් වික්‍රමබාහු කරුණාරත්න මේ සමුළුව නියෝජනය කරද්දී ලංකාවේ නව සම සමාජ පක්ෂයට තියෙන මේ ජන මතය එහෙමත් නැත්නම් ජන පදනම මොකක්ද කියන එකත් විශාල
විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා මේ නායකයා හරහා. කොහොම නමුත් මේ සමුළුවේදී ಭಾರತ කරුණානිධි කියා හිටපු කාරණා කීපයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්න දෙමළ ජනතාවගේ ගැටලුවට කෙටි හා අධික කාලීන දේශපාලන විසඳුම් අවශ්‍යයි. ඒ වගේම මේ උතුරේ දෙමළ නිජබිම් වල සිංහල ජනපදකරණය ඔහු විශේෂයෙන්ම මේ බොහොම හයිලයිට් කළා. එහෙම නැත්නම් විශේෂීකරණය කළ මේ වචනේ කියනවා උතුරේ දෙමළ නිජබිම් වල සිංහල ජනපදකරණය ඔහු දැඩිසේ හෙලා දැක තිබුණා. මේක ලංකාවේ මිනිස්සුන්ගේ රට. ඒ දෙමළද මුස්ලිම්ද බර්ගද මැලේද සිංහලද කියන කාරණාවක් නැහැ. එතකොට මේ දෙමළ මනුස්සයාට පුළුවන් නම් කොළඹ ජීවත් වෙන්න, අම්පාර ජීවත් වෙන්න, මහනුවර ජීවත් වෙන්න, ගම්පහ ජීවත් වෙන්න. ඇයි සිංහල මනුස්සයාට බැරි? එතකොට ඇයි කරුණානිධි කියන්නේ මේ උතුරේයි මේ විදිහට සිංහල ජනපදකරණය නවත්වන්න ඕන කියලා? එතනින්ම ඔහු යම්කිසි ආකාරයෙන් ලංකාවේ ස්වාධිපත්‍යයට අත පොවන මානේ ඉන්න බව තමයි ඔහුගේ වචන වලින් අපිට තේරෙන්නේ. අනිත් එක ජමිල සිංහල සහ දෙමළ කියන මේ ජනවර්ගයන් දෙක දශක ගණනාවක් එමත් නැත්නම් අවුරුදු දහස් ගණනක් තිස්සේ එකට යාවුණු සම්ප්‍රදායන් සංස්කෘතීන් සහ ආචාර ධර්ම සිරිත් විරිත් ආරක්ෂා කරගනිමින් පැමිණි කණ්ඩායමක්. එතකොට සිංහල කෙනෙකුගේ අල්ලපු ගෙදර දෙමළ කෙනෙක් වාසය කිරීම හෝ දෙමළ කෙනෙක්ගේ වාසය කිරීම අල්ලපු ගෙදර සිංහල කෙනෙක් වාසය කිරීම සිංහල දෙමළ පුද්ගලයන් අතර සිද්ධ වෙන විවාහ මේ අපේ ඉතිහාසයේ පුරාම ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා. එතකොට මේ උඩ රට පහත රට කඳුක එහෙම නැත්නම් රජ රට මේ දෙමළෙක්ය මේ සිංහලෙක්ය මේ මුස්ලිම් කාරයෙක්ය එහෙම බෙදීමක් මේ රට තුල නැහැ. අත් වශයෙන්ම එහෙම ඇති කිරීමට උත්සාහ දරන්නේ මෙවැනි සමුළු හරහා ඔවුන්ගේ දේශපාලන වාසී ඇති කර ගැනීමේ හැකියාවක් තියෙන්නේ ලංකාව තුල තවදුරටත් බෙදී වෙන වෙන ජාතීන් එකිනෙකට ඉන්නවා නම් සිංහල සහ දෙමළ අතර ප්‍රශ්නයක් තියෙනවා නම් සිංහල මුස්ලිම් අතර ප්‍රශ්නයක් තියෙනවා නම් දෙමළ මුස්ලිම් අතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඔවුන්ගේ පැවැත්ම තහවුරු වෙනවා. ඒ පැවැත්ම තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා තමයි මේ එක් ජාතීන් අතර මේ ආරවුල් අර්බුද නිර්මාණය කිරීමේ අදහසින් මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ. හොඳයි. දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුව නොහොත් ටෙසෝ සමුළුවට සහභාගී වුණේ ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නව සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න ඔහු සිංහලෙක්. ඇයි ලංකාවේ දෙමළ ජාතියෙක් මේ සමුළුවට සහභාගී නොවුනේ? ඔබට ගැටලුවක් ඇති. කොහොම නමුත් අපිට ලැබෙන තොරතුරු අනුව දමිළ බොහෝ පක්ෂවලට ආරාධනා කර තිබුණා. නමුත් ඔවුන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් හිතලා දෝ කොහෙද ඔවුන් එම සමුළුව මග ඇරියා. නමුත් අවසානයේදී වික්‍රමබාහු කරුණාරත්න හැමදාම මේ ජාතිවාදයේ සමගින් සිටින පුද්ගලයෙක් විදිහට ත්‍රස්තවාදයට බොහෝ විට ලංව සිටින පුද්ගලයෙක් වශයෙන් ඔහු මේ සමුළුව සඳහා සහභාගී වුණා. තමන් සිංහලයෙක් විශේෂයෙන්ම තමන් ලාංකිකයෙක් කියන කාරණාව අමතක කරමින් ඔහු මේ සඳහා සහභාගී වුණා. ඉතින් යම් ආකාරවල NGO සල්ලි රාජ්‍ය නොවන සංවිධානවල සල්ලි මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වන අවධියක් මේක. කොහොම නමුත් මේ කාරණාව දැන් අද වන විට බරපතල කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ වික්‍රමබාහු කරුණාරත්නගේ මේ සහභාගීත්වයේ සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් සිටින්නේ. අපි මුලින්ම සම්බන්ධ කරගත්තා මේ සම්බන්ධව ගෝමින් දෑසිරි මහත්මයා ඔහු අධිනීතිඥවරයෙක් කාලයක් තිස්සේ විදේශ සම්බන්ධතා පිළිබඳව ඔහු හැදෑරීමක් සිදු කරපු පුද්ගලෙක් සහ මේ ජාත්‍යන්තර සම්බන්ධතා රැසක් පවත්වාගෙන යන පුද්ගලෙක්. ඔහු මෙම සමුළුව සම්බන්ධයෙන් මුලින්ම අපිට අදහස් දක්වා සිටියා. මගින් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම මොකක්ද? අවම ඊළාම් ගොඩ සංකල්පය නැකී ගොස් නැත. සමහරු එය නැවත පුනර්ජීවනය කර නැවත ඒ මාර්ගයට බැසීමට ගන්නා වෑයමක් ලෙස මෙය සැලකීමට හැකි. අතරම එහි දැනට නිරත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අන්තවාදී වාමාංශික කොටස් බවත් එයට දෙමළ සන්ධානයේ සම්බන්ධකම් නැති වුණා. ඔවුන් වුවද මෙම සංකල්පය තවමත් ඉවත් කර නොමැති හේයින් ෆෙඩරල් වාදය හරහා ඊළාමට යන්න මාර්ගයක් දකුණු ඉන්දියානු දේශපාලන සංවිධාන සමග එකමුතු වී ක්‍රියා කරන අවස්ථාවක ඩයස්පෝරාවේ සහාය ඇතිව මම හිතන්නේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම බුද්ධි අංශ මේ ගැන රට තුල ක්‍රියාත්මක වීම අවශ්‍ය අතරම මේන් වැටෙන්නේ තව දුරටත් හමුදාව උතුරේ දානගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව. හොඳයි. අදහස් දැක්වීම ගෝමින් දෑසිරි මහත්මයාගෙන් අධිනීතිඥවරයා ಭಾರತ 0112 741 741 අපේ මැදිරි ක්‍රියාත්මක දුරකථන අංකයේ විවෘතයි. ඔබට පුළුවන් මේ සම්බන්ධව කතා බහ කරන්න. මේ DMK පක්ෂයේ නායක එහෙමත් නැත්නම් තමිල්නාඩු හිටපු මහ ඇමතිවරයා එම් කරුණානිධිගේ තියෙනවා මේ ඉතිහාසයක්. ඔහු මේ කොලිවුඩ් සිනමාව එහෙමත් නැත්නම් හොලිවුඩ් බොලිවුඩ් සහ කොලිවුඩ් කියන්නේ දකුණු ඉන්දියාවේ සිනමාවේ තිර රචකයෙක්. ඒ කියන්නේ චිත්‍රපට සඳහා තිර රචනය කළ පුද්ගලයෙක්. පිටපත් රචකයෙක් මල්ගස් වටේ දුවන ජයලතා ජයරාම් වැනි චරිත නිර්මාණය කරපු කෙනෙක්. ඔහු සෙලෝලොයිඩ් වීරයෙක්. යම් කිසි ආකාරයකින් එයට මම තවත් මේ ඔබට උදාහරණ දෙනවා ඉදිරියේදී. ඒ බව මතක තබාගෙනම අපි මේ සාකච්ඡාව දිගින් දිගටම ඉදිරියට රැගෙන යමු. චමිල ගුණදා සමරසේකර මහතා දේශීය ජාතික ව්‍යාපාරයේ
කීර්තිමත් සහ ප්‍රබල චරිතයක්. ඔවුන් එතකොට මේ ව්‍යාපෘතියත් එක්ක එහෙමත් නැත්නම් මේ යුද්ධය කාලයේදීත් රට බේරා ගැනීමේ ව්‍යාපෘතිය ඉන් අනතුරුව මේ යුද්ධෙන් පස්සේ සිද්ධ වෙන කාරණාත් එක්ක දිගින් දිගටම හිටපු සංවිධානයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ගුණදාස අමරසේකර මහතාත් ටෙසෝ සමුළුව සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කරා අප සමග. අනිවාර්යෙන්ම තියෙනවා. කියන්නේ එයාලට පුළුවන් ඕකෙන් මධ්‍යමාණ්ඩුවට විතරක් නෙවෙයි අන්තර්ජාතික ප්‍රජාවටත් පණිවිඩයක් අරින්න ලංකාවේ ඊළමක් පිහිටවන්න උදව් කරන්නේ කියලා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අපිට ඒක පිළිගන්න ඕනේ. ඒක අවසක්සේරු කරන්න බෑ මේ සමුළුව. මධ්‍යමාණ්ඩුව ඔය ප්‍රාන්තවල තියෙන සියලුම ආණ්ඩු වලට ඕන එයාලගේ ඡන්දර ගන්න ඕන දෙයක් කරන්න ලෑස්ති පාටයි පේන්නේ. සල්ජනයක් කියන්නේ එයාලා හදයි කොහොම හරි මහින්ද රාජපක්ෂවා මේ රට බෙදවන්න කටයුතු කරන්න. ඒකයි එයාලගේ මූලික පරමාර්ථය. දෙවල මිනිස්සුන්ට සාධාරණ හේතු කරන්න නෙවෙයි. ඒක පිට දාලා කොහොම හරි මේ රට බෙදන්න. ඒක ඉන්දියාවටත් ඕන, ඇමරිකාවටත් ඕන, බටහිරින්ටත් ඕන. ඒ රටවල් වලට ඕන විදිහට ලංකාවේ මිනිස්සුත් නටනවා නම් මොකද කරන්නේ? වාර්ත මම ආයෙසරයක් මතක් කරනවා මේ එම් කරුණානිදි කියන්නේ කොලිවුඩ් සිනමාවේ තිර රචකයෙක්. මේ තිර රචකයාගේ තිර නාටකවල හැටියට ලංකාවේ වයසක නළුවෝ එහෙමත් නැත්නම් වික්‍රමබාහු කරුණාරත්න වැනි වියපත් නළුවෝ නටන්නේ ඇයි රංගපාන්නේ ඇයි කියන එක තමයි ගැටලුව වෙන්නේ. දේශපාලනික වශයෙන් ඝාතනය වෙමින් එහෙමත් නැත්නම් මිය යමින් තිබෙන සමයක ටෙසෝ වැනි පිදුරු ගහක හෝ එල්ලී තමන්ගේ දේශපාලන ජාමය කොට දමා ගැනීමට දරන උත්සාහයක් හැටියට මෙය යම් සැකයක් පළ කරන්න පුළුවන්. එහෙම දෝ කියලා අපිට සැකයක් පහළ වෙනවා. 0112 741 හිතවතෙක් ඉන්නවා. ආයිබෝන් ඔබට. එබෝන් මට ඇත්ත වශයෙන්ම පළවෙනියෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ සිංහ FM ආයතනයෙන් මේ වගේ කටයුත්තක් කරන එක සම්බන්ධව. ඇත්ත වශයෙන්ම මට මූලික වශයෙන් මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ලෝකේ රටවල් 24ක ජීවත් ගමන් කරලා ඒ වගේම රටවල් 16ක රස්සාව කරපු පුද්ගලෙක් හැටියට මම මගේ රට තරම් ලෝකේ තවත් දැක්කේ නෑ මේ තරම් සුන්දර රටක්. ඒ වගේම මේ වගේ පුද්ගලෙක් ඇත්ත වශයෙන්ම වික්‍රමබාහු කරුණාරත්න කියන පුද්ගලයා එදා පටන් අද වන පුරාවට අපිට කරේ අවඩක් නිසා හොඳ දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම රටක ජීවත් වෙන පුද්ගලයෙක් හැටියට අපි අද රටේ ජීවත් වෙලා මැරිලා යන්න පුළුවන්. නමුත් හෙට දවසේදී ඉන්න අපේ බාල පරම්පරාවට මේ රට කියන එක ඉතුරු කරන්න ඕනේ කියන අදහස තියෙන ඕනම ශ්‍රී ලාංකිකයෙක් හැටියට. මේ රටේ තිබෙන නිදහස හැම පුද්ගලයෙකුම ද්‍රවිඩ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, සිංහල, බර්ග යන ඕනම වර්ගයකට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් හොඳම රටක්. ඉතින් ඒ විදිහට තියෙද්දී මේ වගේ පුද්ගලෙක් මේ රට අගාධයට ඇදලා දාන්න මූලික අඩදාලම දෙන්නේ අද කීයක නෙමෙයි එදා පටන්ම. ඉතින් මම හිතනවා මේ කටයුත්තේ තව තවත් මේ පුද්ගලයා කරන්නේ තාමත් අවරක් මිසක් මේ රටට තවත් දෙයක් ඉතිරි කරන්න නෙමෙයි. මේ තරම් නිදහසක් අපේ රටට ලංකාවට මිනිස්සුන්ට එළියට බහලා යන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙලා තියෙද්දි රටක තිබුණ ලොකු ත්‍රස්තවාදයක්. මම ත්‍රස්තවාදී සංවිධාන වැඩ ක්‍රියාත්මක වෙන රටවල් 6ක වැඩ කරලා තියෙනවා. ඉතින් මම දැක්ක මේ රටේ තිබුණ ත්‍රස්තවාදී කියන එක ලොකු අත්දැකීමක් නොතිබුණත් සාමාන්‍ය මට්ටමින්. ඉතින් මේ වගේ ඇත්තටම ආපහු ඒ තත්ත්වෙට නම් අපේ රට ඇදලා දාන්න උත්සාහ ගන්නේ මේ පුද්ගලයෙකුට මම හිතන්නේ මේ රට ආපහු එකඟවද මේ රට අඩිය තියන්න පුළුවන්ද කියන එක. හොඳයි වතුපිටිවල ආනන්ද මහත්මයා බොහොම ස්තුතියි ඔබට. ඔබ කියූ පරිද්දෙම තවමත් වික්‍රමබාහු කරුණාරත්න හිතට එකඟව හෝ නැතිව හෝ ලංකාවට තවමත් පාතබන්න නැති බව තමයි අපිට වාර්තා වන්නේ. කොහොම නමුත් දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුව නොහොත් ටෙසෝ සමුළුව ඊයේ දවසේදී පැවැත්වුණා චෙන්නයි රොයපෙටාහි තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩාංගණයේදී. මේ සම්බන්ධයෙන් තමයි දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ. 0112 741 741 අපේ මැදිරි ක්‍රියාත්මක දුරකථන අංකය සමගින් ඔබට අප හා සම්බන්ධ වන්න පුළුවන් මේ සම්බන්ධව අදහස් දක්වන්නට. මේ ඩයස්පෝරාව ගැන කතා කරද්දී චමිල සාමාන්‍යයෙන් සරණාගතින් එහෙමත් නැත්නම් දේශපාලන රැකවරණ පතා යම් රටක් අතහැරලා වෙනත් රටකට සහාය පතා යන පුද්ගලයෙකුට ඒ අදාළ රට තුළ යම් හටගෙන තිබෙන ගැටලුව එහෙමත් නැත්නම් අර්බුදය निराකරණය වීමත් එක්ක සරණාගත මූලධර්ම වලට අනුව යලි සිය රටට පැමිණීමේ හැකියාවක් පැමිණිය යුතුයි. ඒකට දැන් මම ශ්‍රී ලාංකිකයෙක් නම් මම ශ්‍රී ලංකාවේ යම් ගැටලුවක් හේතු වෙන්න ඕස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට එහෙම නැත්නම් කැනඩාවට ගිහින් ඉන්නවා නම් ලංකාවේ යුද්ධ හේතු වෙන්න මම ගියේ යුද්ධේ නිමා වුණා නම් ඒ ප්‍රශ්නේ निराකරණය වුණා නම් යලි අපි සිය රටට පැමිණිය යුතුයි. නමුත් දැන් මේ කැනඩාවට ගිහිල්ලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා නවසීලන්තයට ගිහිල්ලා ඔවුන් සුකෝපභෝගී ජීවිත ගත කරමින් ඉන්නේ. ඔවුන් කැමති නෑ නැවත වතාවක් ශ්‍රී ලංකාවට එන්න. අකමැත්ත නිසා තමයි තවදුරටත් රට තුල අපිට ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා. අපිට යන්න දෙන්නේ අපිට ගහනවා අපිට ඉන්න හිටින්න දෙන්නේ. මේ සියල්ල ලෝකයේ තුල ජාත්‍යන්තර තුල නිර්මාණය කරමින් මේ මනෝරූප නිර්මාණය කරන්නේ ඒ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා. ඒකට ඩයස්පෝරාවේ හැසිරීම ඒ වගේ එකක්. හොඳයි ගුණදාස අමරසේකර මහත්මයා දේශීය ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අප සමගින් අදහස් දැක්වුවා.
මේ වැඩක් නෑ පිස්ස ගැන මොනවා කතා කරන්නද? ඔය මිනිහට ඕන මොකක් හරි ප්‍රසිද්ධියක්. මේ ටික කියන්නේ. ඒ වගේ දෙකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉන්දියාවේ උතර මොඩේ වෙන්න බෑනේ. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ ඉන්න මිනිස්සු මේ පිස්සෙක්ව ගණන් ගන්න. වික්‍රම බාහුවකින් බලපෑමක් වෙන එකක් නෑ. ඒ වගේ සමුදයකින් බලපෑමක් වෙන්න පුළුවන්. ඒගේ සමුදයකින් භාග වෙලාට මධ්‍යම ආණ්ඩුවට බලපෑමක් කරන්න පුළුවන්. අන්තර්ජාතික ප්‍රජාවට බලපෑමක් කරන්න. ඒවා අපි අඩ්වෙන්ටක්සේට කරන්න නරකයි. හොඳයි මේ අදහස ගුණදාස අමරසේකර මහත්මයාගෙන් වික්‍රමබාහු කරුණාරත්න මේ ආකාරයෙන් ටෙසෝ සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් තිබෙනවාද බලපෑමක් කියන එක මුළු මුලින්ම ප්‍රතික්ෂේප කරනවා ගුණදාස අමරසේකර මහත්මයා දේශීය ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා. අද දවසේදී අපි කතා බහ කරමින් සිටින මාතෘකාවට අදාළව දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුව නොහොත් ටෙසෝ සමුළුව සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් සිටින්නේ. 2741 741 අපේ දුරකථන අංකය ක්‍රියාත්මකයි ඔබ වෙනුවෙන් අදහස් දැක්වීමට. 2741 741 හිතවතෙක් ඉන්නවා. ජයන්ත මහත්මයා ගන්නේ මුල්ලෙන් ආයිබෝන් ඔබට. බෝවන් සිංහ FM නාලිකාවේ මේ කුමාර වැඩසටහනට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. අද ඉතාම වැදගත් මාතෘකාවක් ඔබතුමාලා මේ වැඩසටහන මෙහෙවන්නේ. ඇත්තටම අපේ රටේ පාලකයෝ කවුරුත් ආරක්ෂක අංශ වුණත් අවධානය යොමු කළ යුතු තියෙනවා. කරුණානිධි කියන පුජ්‍යලයා ඒකරාශී කියලා මේ නැවත මේ රටේ ඊළාම් රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමේ ව්‍යාපෘතිය කරුණානිධිගේ මරණ මංචකය තුළින් හරි ඒක ගොඩනැගීමේ අභිලාෂයක් තියෙනවා. ඒක මම දැක්කේ 1980 දශකයේ මුලපාගේ සිටන් විවිධ ඉන්දියාව පුරා වැඩ වර්ජන යනාදී දියත් කරමින් LTT අපි අමතක කරලා තිබුණත් මගේ මතකයේ තියෙනවා රජීව් ගාන්ධි මහත්මයා ඉන්දියාව පාලනය කරන සමයේ LTT පුහුණු කඳවුරු ඉන්දියාවේ මම දැනුවත් පුහුණු කඳවුරු 11ක් පමණ පවත්වාගෙන ගියා. ඒ සමයේ දැන් අද අපි අමතක කරලා තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන්. චමිල ඒ බව HR නාරායන් ස්වාමී ලියනවා දුරාවබෝධ මනසක ඇතුළාන්තය කියලා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව. මේ ජීවිත කතාව ඔහු කියවගෙන යනකොට නාරායන් ස්වාමීත් එක්ක ඔහු සඳහන් කරනවා ඔහු අපිට පුහුණුවීම් ලබා දුන්නේ දකුණු ඉන්දියාවේ හමුදා කඳවුරු වල. එහෙමත් නැත්නම් දකුණු ඉන්දියාවේ ත්‍රස්තවාදී කඳවුරු වල තමයි LTT සංවිධානයට අවශ්‍ය අවියායුධ පුහුණුව ලබා දුන්නේ සහ ඒ මානසික ශක්තිය ලබා දුන්නේ කියන කාරණේ. හොඳයි 2741 741න් පියල් සම්බන්ධ වෙනවා. ආයිබෝන් ඔබට පියල්. ආයිවන්. ඔව් මොකද්ද ඔබේ අදහස? මම කියන්නේ මම ඔකට මේ කවුරු මොනවා කිව්වොත් ප්‍රියාවෙන් ඔකට උත්තර දෙන්න ඕන. ඔය වික්‍රමබාහු කියන එක ඝාතනය කළ යුතුයි. කරන්නම ඕනේ. ඒ සඳහා මට කවුරු උදව් කරනවා නම් මම කෙලින්ම උදව් වෙනවා. මම ඕනලාක මලාගෙන මරන්න උනන් ලැස්ති. හොඳයි ජනතා අදහස් අපි ඔබේ අදහස් වලට වේදිකාවක් තනා දී තිබෙනවා. 2741 741 හරහා ඔබට කතා බහ කරන්නට පුළුවන්. අද දවසේදී මේ මාතෘකාව ගැන කතා බහ කරද්දී මේ කරුණානිධි ගැන මේ සමුළුවේ මත තමයි ටෙසෝ සමුළුවේ ප්‍රධාන සංවිධායක කරුණානිධි ගැන තවත් පුංචි දෙයක් කියන්න ඕන ಭಾರತ. දැන් සාමාන්‍යයෙන් තමන්ගේ ඇහි තියෙන කෙන්ද පේන්නේ නැති මිනිහට අනුන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේනවා. හැබැයි තමන්ගේ ඇහි තියෙන කෙන්ද පේන්නේ නැහැ. තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ නැති මිනිහට අනුන්ගේ ඇහි තියෙන කෙන්ද පේනවා. කතාවේ බර වැඩිකමට අනිත් පැත්තට යනවා සමහර උපමා කොහොම නමුත් මේ එහෙම පේන තමන්ගේ ඇහි පොල් පරාලයක් තියෙනවා. මේ ඉතින් කොහොම නමුත් මේ කතාව කොහොම වුණත් මේ කරුණානිධි ගැන කතා කරද්දී ඉන්දියාවේ ගැහැණු දරුවා කියන සංකල්පයේ සලකන්නේ ශාපයක් විදියට. හරිද? ලංකාවේ දේවල් වලට අතපොපෝ ඉන්නවට වඩා හොඳයි කරුණානිධිලා වගේ මිනිස්සුන්ට ඉන්දියාවේ මේ ස්කෑන් එකකට පස්සේ මේ ගැහැණු කරලයක් නම් මවගේ වඩේ තියෙන්නේ ඔවුන් ඒක ගබ්සා කරනවා. ඒ කියන්නේ ඊතරම් මේ බොහොම මේ ප්‍රාථමික රටක් විදිහට ඉන්දියාවේ එක්තරා කොටසක් සැලකෙනවා. ඉතින් කරුණානිධිලාට තියෙන මේ ලංකාවේ මේ අනුන්ගේ දේවල් හොය ඉන්න වෙලාවේ මේ ආකාරයෙන් ඔවුන්ගේ රටේ තිබෙන ප්‍රශ්න ගැන දැවෙන ප්‍රශ්න ගැන කතා බහ කරන්න. මොකද අද වෙනකොට ඉන්දියාවත් එක්තරා පැත්තකින් ඉතාමත්ම මේ පහත් අඩියකට පත් වෙමින් තිබෙන රටක් නිසා තවත් අසන්නෙක් ඉන්න අපිත් එක්ක 0112 741 දිනේෂ් මහත්මයා ඉන්න හෝමාග්මින් ආයිබෝන් ඔබට. අයිවන් මේ බොහොම ස්තුතිවන්ත වෙනවා හිස්ටිං එතුමා හිටනේ මෙහෙම මේ වැඩසටහනක් වගේම මේපත් පෞද්ගලික තත්ත්වයේ අවධානය යොමු මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඔව්ති. ඇත්තෙන්ම මේ පිළිබඳව අදහස් දක්වලා ලංකාව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. වික්‍රමබාහු කරුණාරත්නනි අද මෙහම නීතියම වලට ගෙනල්ලා උන්ට දඬුවම් කරලා ඒක කියන්නේ ලංකා ස්වාධීනතාවයට සාධිපත්‍යයට නැති බලපෑමක් මේක වෙන්නේ. ඒක මාධ්‍ය තත්ත්වයේ මාධ්‍යයන් මේ පිළිබඳව කටයුතු කරන්න ඕන කියලා මම හිතනවා. ඒ වගේම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. හොඳයි බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම චමිලා අපි දිගින් දිගටම ගෝමින් දෑසිරි මහත්මයාත් එක්ක අධිනීතිඥවරයාත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරා. මේ හරහා ලංකාවට යම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්ද? ජාත්‍යන්තරයෙන් යම් මැදිහත් වීමක් සිද්ධ කරයිද මේ ටෙසෝ වගේ සමුළුවකට වළංගු භාවයක් ලබා දෙන්න කියන කාරණේ ඔහු ඒ සම්බන්ධයෙන්ුත් අපිත් එක්ක අදහස් දක්වා සිටියා.
මෙතන මේ ටෙසෝ ඒ වැඩ පිළිවෙල කවුරුන්ගේ නායකත්වයෙන් වශයෙන් LTT මේ වගේ සමුළුවක් කරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ප්‍රබල සංවිධානයකට එමත් නැත්නම් අඩුම තරමේ ඉන්දියා මධ්‍යම රජයට සැලකිලි බලපෑමක් කිරීමේ හැකියාවක් තිබෙනවද මේ සමාජික මේ සංවිධායකයින්ට? මම හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේද මෙවැනි දකුණු ඉන්දියානු ප්‍රාන්තයේ ලැබෙන බලපෑම් සීමිතයි. නමුත් මධ්‍යම රජයට බලපෑම් කිරීමේ ශක්තියක් මොවුන්ට තියෙනවා. මොකද මෙම ක්‍රියාමාර්ගයෙන් ඔවුන් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ හරහා මධ්‍යම රජයට බලපෑම් කිරීමට හැකිවන්නේ මධ්‍යම රජය වූ කලින් ඉන්දියාවේ සෑම විටම ප්‍රාන්ත රාජ්‍ය සමග එම රාජ්‍යවල විවිධ දේශපාලන පක්ෂ සමග සභාගත වූ රජයක් නිර්මාණය වූ නවදෙල්හි මධ්‍යම රජයට ඔවුන්ගේ අනවලත කීකරුවීමට සිදුවී ඇත්තේ ලංකාවට බලපෑමක් කිරීමට වඩා ඔවුන්ගේ අභ්‍යන්තර දේශපාලන වාසි ලබා ගැනීමේ පියවරක් වශයෙන්. හොඳයි ගෝමින් දයසිරි මහත්මයා තමයි ඒ ආකාරයෙන් අදහස් දක්වා සිටින. අපිට එක අසන්නෙක් ඉන්නවා 0112 741 741 රාගම අසන්නියක්. අයිබෝන් ඔබට. අයිබෝන් එල්කා. ඔව් අයිබෝන්. මේ මට මෙහෙම කියන්න තියෙන මහත්මයා ඔයගොල්ලෝගේ මේ සාකච්ඡාව බොහොම ස්තුතියි මේක මේ පටන් ගත්තට. ස්තුතියි. අපි කරුණානිධි ගැන හරි ඉන්දියාව ගැන හරි එහෙම නැත්නම් තමිල්නාඩුව ගැන හරි කතා කරනවට වඩා අපේ සිංහලයෝ ගැන කතා කරන නම් හොඳයි. මට හිතෙන්නේ ලංකාවේ සිංහලයෝ නෑ කියලා. ඇයි ඔබට මේ හිතෙන්නේ? වික්‍රමබාහු වගේ ගොන් චරිතයක් මෙච්චර රට පාව දෙනකොට ඒ මිනිහට එක විසඳුමක් දෙන්න සිංහලෙක් නැති එක ගැන මට හරි කනගාටුයි. මොකද එයාව ඉවත් කරන්න ඕන. නීතියෙන් හෝ අනීතියෙන්. හොඳයි අදහස් දැක්වීම ඒ ආකාරයෙන් ජනතා වේදිකාවක් කුරුබානම අද දවසේදී අපිට මේ තමිල්නාඩුව ගැන හෝ කරුණානිධි ගැන හෝ කතා නොකර වික්‍රමබාහු කරුණාරත්න මේ කාරණාව සම්බන්ධයෙන් ඇඳා ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරමින් සිටින්නේ. දෙමළ ඊළාම් සහයෝගිතා සමුළුව නොහොත් ටෙසෝ සමුළුව ඊයේ චෙන්නයිහි රොයපෙටා තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වික්‍රමබාහු කරුණාරත්න නොයසේ නම් බාහු ශ්‍රී ලංකා නව සමාජ පක්ෂයේ නායකයාත් සහභාගී වුණා. ඔහු තවමත් ලංකාවට පැමිණ නැති බව තමයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් සිටින්නේ මේ මොහොතේදී. ජේෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා ඔහු පහුගිය කාලේ පුරාම චමිල දැඩි උත්සාහයක් ගත්තා සහ ඔහු පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලැබූ කමිටුවල සභාපතිවරයා හැටියට මේ ජාතික ප්‍රශ්නයට එහෙමත් නැත්නම් මේ අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා කේන්ද්‍රීය වගකීමක් ඉටු කළ පුද්ගලෙක්. ඔහුත් මේ ටෙසෝ සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වුවා අපිත් එක්ක. මෙතන මේ ටෙසෝ ඒ වැඩ පිළිවෙල කවුරුන්ගේ නායකත්වයෙන් වශයෙන් LTT දේශපාලනය පදනම් ගන්නවලා මේ ඉදිරියට ගෙනියන්න කරන ප්‍රයත්න. දැන් මේක මුලින්ම මම කියන්න දෙන්නේ පාරේම හෙලා දකින්නවා අපේ පද විරෝධය මේකට ඉදිරිපත් කරනවා. මේකෙන් අර යෝජනා සම්මත කරලා බලාපොරොත්තු වන්නේ ජනමතයක් ගොඩනගන්න එකක් තමිල්නාඩුව තුලත් පුළුවන් නම් ඉන්දියාවේ එතනින් එහා ජාත්‍යන්තර වශයෙන් අපේ නාටක විරුද්ධව අපි ගෙනියන මේ වැඩ පිළිවෙලට ඒ වගේම උතුරේ නැගෙනහිර ජීවත් වන ජනතාවගේ අවශ්‍යතාවයන් ලබා දෙන වැඩ පිළිවෙලකුත් තියෙනවා. ගැන සම්පූර්ණයෙන්ම වැරදි මතයක් ගොඩනැගීමට වෑයම් කරනවා. මේක අපි හෙලා දකින්න ඕන. මම කනගාටු වෙනවා මේ ලාංකික වාමාංශිකයෙක් හැටියට පෙනී සිටින වික්‍රමබාහු කරුණාරත්න මහත්මයා එතන සහභාගී වීම ගැන. මේක කනගාටුදායක දෙයක්. ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා මේ ආකාරයෙන් ටෙසෝ සමුළුවට ලංකාව නියෝජනය කරමින් නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න සහභාගී වීම සම්බන්ධයෙන් සහ එම ටෙසෝ සමුළුව සම්බන්ධයෙන් තමන්ගේ අදහස් මේ ආකාරයෙන් පළ කළේ. චමිල සමුගන්න විනාඩියකටත් අඩු කාලයක් තියෙද්දී 0112 741 741 හිතවතෙක් ඉන්නවා. අයිබෝන් ඔබට. අයිබෝන්. අයිබෝන් ඔබට. පක්ෂේ සහෝදරයෙක් කතා කරන්නේ. ඔව් අපි කැමති මුලින්දම ඔබ සම්බන්ධ වෙනවා නම් අයිබෝන් ඔබට. අත මේ නව ආමාත්‍ය පාක්ෂිකේ වික්‍රමබාහු සහෝදරයාගේ පාක්ෂිකේ කතා කරන්නේ. මම කනගාටු වෙනවා ඔය වගේ මේ රේඩියෝ මේකට අන්ධ බක්තික ව්‍යාපාර වගේ ගෙනියන නිසා මම කනගාටු වෙනවා. මේ ලෝකයට ජාත්‍යන්තරයට වික්‍රමබාහු සහෝදරයා කියන සහෝදරයාගේ හඬ ජාතිවාදයේ මේ මොකද මේ ලංකාවේ කඩේ යන්න කියලා නෑ. අපි මේ ඉන්දියාවට කියලා කඩේ ගිහිල්ලා නෑ.
ඔව් අපිට තේරෙනවා කාටද කඩේ ගියේ කියලා. අපි අද ඔහුගේ හඬ නවතින කාරණාව ගැන අපිට ගැටලුවක් තිබෙනවා. ඔහු දිගින් දිගටම සම්බන්ධ වන්නෙත් නැහැ. කොහොම නමුත් ඊටම ආවේගශීලීව කතා බහ කරන බව පේනවා. මේ තමන්ගේ නායකයා හරි කියන තැන ඉඳලා තමයි කතා බහ කරන්නේ මේ අනුගාමිකයෝ. කොහොම නමුත් එහෙම තමයි ಭಾರತ පන්ති කාමරයක් ගත්තත් එක වසර වේවා දෙක වසර වේවා ඒ ලෙවල් පන්තියක් වේවා යම් පිරිසක් ඉන්නවා අධ්‍යාපනයේ අතරමඟදී කඩා කප්පල් කරගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කරන වල බහින. ඉතින් රටකත් එහෙම සිදුවිය හැකි. එවැනි අනුගාමිකයන් තමයි ආකාරයෙන් කතා බහ කරන්නේ. මුළු රටම කියද්දි මේ වැඩේ වැරදි කියලා අනුගාමිකයෝ කියන්න පුළුවන්. ඉතින් මේක හරි කියලා. අනිත් එක චමිල ප්‍රභාකරන් වගේ නායකයෙක් හරි නායකයෙක් කියලා අනුගාමිකයින් වෙච්ච ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසකට තමන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම කෝටි ගණනක දේපල රටට අහිමි වුණා. රටක අවුරුදු 30ක සංවර්ධනය එහෙම් පිටින්ම ආපස්සට ගියා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුල ඒ වගේ නායකයින් පිටුපස යන අනුගාමිකයින්ගේ ඛේදවාචකයේ පිළිබඳව අත්දැකීම් සපිරි රටක් හැටියට අප කල්පනා කරන්න ඕනි මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක. හොඳයි සකර්මාන ජනමාධ්‍යකරුවාගේ සමාජ වගකීම අද දවසේදී අපි ඉටු කරමින් සිටින්නේ කුරුමානම හරහා 0112 741 741 අපේ මැදිරියේ ක්‍රියාත්මක දුරකථන අංකය හරහා ඔබට සම්බන්ධ වීමේ අවස්ථාව තව දුරටත් විනාඩි කිහිපයක් තුල ඉතිරව තිබෙනවා. මේ මොහොතේදී සම්බන්ධ වෙන තවත් අසන්නෙක් ආයිබෝන් ඔබට. ආයිබෝන් මහත්තයා මම මේ කල්පරෙන් කතා කරන්නේ චන්ද්‍රසේකර මහත්තයා. මම දෙමළ එක්කෙනෙක්. ඔව් කියන්නේ. මම මේ කුරුමාන වැඩසටහන ආනවා ගොඩක් දවස් නම් කියන්නේ ඔයගොල්ලෝ පටන් ගත්ත දවස් නම් ආනවා. මොකද මම මේ මුළු රස්සාවක් කරන්නේ වත්තේ. ඔව්. ඉතින් මම කියන්නේ මහත්තයෝ ජාතිය දැන් අපි දෙමළ සිංහල ජාති බෙදකින් තොරව නිදාසේ ඉන්නවනේ දැන් මේ යුද්ධේ පුරවන්න පස්සේ. ඔව්. ඒක නැති කරන්නේ මේ අදන්නේ ඉන්දියාවත් එකතු වෙලා. ඒකට අපි කැමති නැහැ දෙමළ ජාතිය ඇටියට. දැන් මේ අපි නිදාසේ ඉන්නවනේ දැන් අපිට කිසි කාර්යයක් නැහැ. පාරේ තොටේ ඕන තැනක යන්න පුළුවන් නිදාස තියෙනවා. ඒ වතුකර ජීවත් වෙන අපිට සෑහෙන බලපෑමක් වෙනවා ඔය යුද්ධේ. හොඳයි බොහොම ස්තුතියි මේ නිර්භය විදිරිපත්ලා මේ ආකාරයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔහු මේ ඔහුගේ රස්සාව වතු මුරකරුවෙක්. නමුත් අදහස් වලින් ඔහු කොයිතරම් පොහොසත් චරිතයක්ද කියලා ඔබට හිතෙවි. ඔබ සමහරට රස්සාවක් පැත්තෙන් ඔහුව පහත් කරලා හෝ යම්කිසි ආකාරයෙන් වතු මුරකරුවෙක් කියලා ඔබට එක සැරේම එනවනම් නිකන් මේ රස්සාව අඩුයි කියලා බලන්න ඔහු අදහස් වලින් කොයිතරම් ස්වයංපෝෂිත මිනිසෙක්ද කියලා අර ඉස්සලා කතා බහ කරපු අනුගාමිකයාට වඩා. ඉන්දියාවේම ඉපදුණු මොහන්දාස් කර්මචාන්ද් ගාන්ධි ඔහුගේ ජීවිත කතාවේ කියනවා චමිල පොතක පිටකොලයකින් කවදාවත් පොතක් මනින්න එපා කියලා. හොඳයි එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා කුරුමානම එමෙ තම සකර්මාන්‍ය ජනමාධ්‍යකරුවාගේ සමාජ වගකීම හරහා අපි මේ රැගෙන මාතෘකා හරහා කුරුමානම වැඩසටහනේ තත්ත්වය මැන බලන්න. දිගින් දිගට ඔබට අපහා සමගින් සම්බන්ධ වන්නට පුළුවන්. අපේ දුරකථන අංකය ජංගම දුරකථන අංකය 071 4 958 කුරුමානමේ ජංගම දුරකථන අංකය. අපි අදට කුරුමානමෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. යලිත් පුරුදු විදියටම හෙට හවස 6:30ට සකර්මාන්‍ය ජනමාධ්‍යකරුවාගේ සමාජ වගකීම ඉටු කරන්න අපි එනවා. අදත් තාක්ෂණික සහාය ලබා දුනා මහේෂ් සමගින් නිමල. සුබ රාත්‍රියක් ඔබට. මම චමිල ගලේවිල. මම ಭಾರತ තෙන්නකෝන්. සකර්මණ්‍ය ජනමාධ්‍යකරුවාගේ සමාජ වගකීම කුරුමානම ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් වංශයේ ඉදිරිපත් කිරීමක් ඔබ වෙතගෙන ආ